And now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමු වන මම මංජුල වීරසිංහ. මම වින්ද්‍යා මාරඹගේ අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ජනපති සමග සාකච්ඡාවෙන් පසු මහබැංකුවෙන් නව ණය වැඩසටහන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයත් පහළ දමයි. හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවට. කොරෝනා පැරදවිය හැකි නව ඖෂධයක්. ඉන්දු චීන දේශසීමා ගැටුම් වලින් ඉන්දීය සෙබළුන් 20ක් මරුට. පාපන්දු ප්‍රීමියර් ලීග් තරඟාවලිය යලි ඇරඹෙයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කිරීමට සහ නව ණය වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. එම ක්‍රියාමාර්ගවලට අනුව COVID-19 වසංගතයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක මුදලක් සැපයන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. රජයේ ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙලට මහ බැංකුවේ සහාය නොලැබුණු බවටයි එහිදී ජනාධිපතිවරයා චෝදනා කළේ. එම වැඩපිළිවෙලට සහාය දෙන ලෙසද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී දැඩිව අවධාරණය කළා. ඇයි මම මේ ඉල්ලන සාධාරණ දෙයට වැඩ කරන්න බැරි? මහජනතාව දැනගන්න ඕන. මේ වගේ නිලධාරීන් එක්ක කරන්න පුළුවන් ද වැඩ? මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න. අපිට පුළුවන් වුණා ලෝකේ අනිත් රටවලට ඉස්සෙල්ලා නැවතත් රට යථා තත්ත්වයට ගේන්න. දැන් අපිට තියෙන්නේ මේක ඉකොනොමික් ක්‍රයිසිස් එකක පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න. ඒකක තියෙන ඕගොල්ලන්ගේ අතේ. මේ වගේ අවස්ථාවක ඕගොල්ලන්ගේ යුතුයකමක් නෙවෙයිද මේකෙන් එන ක්‍රමවේදයන් ඉදිරිපත් කරන්න? මොනවාද ඉදිරිපත් කරලා තියෙන්නේ? මොනවාද කරන්න කියලා තියෙන්නේ? මොනවාද මට දීලා තියෙන උපදේශ? මොනවාක්වත් නැහැ. මේවා මම කියපු එක කරන්නවත් ඔගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ. ඒකටත් බ්ලොක් කරනවා. මම කියන දේ අප්‍රූව් කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ එක හෙට උදේ වෙනකොට දෙන්න. මේ රට මේ ඉකොනොමික් සිටුේෂන් එකෙන් කොහොමද අපි එන්නේ කියන එක. ඔගොල්ලෝ දෙන ටූල්ස් මොනවද කියලා කියන්න. කොහොමද මේක එනර්ජයිස් කරන්නේ? කොහොමද බැංකු වලට උපකාර දෙන්නේ? කොහොමද මේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර වලට මේක ගොඩ එන්න උපකාර කරන්නේ? කොහොමද කියලා ඔගොල්ලෝ කියන්න. මම වැරද්දක් නම් කියන්නේ කතා කරලා කියන්න. මම මේ කියන දේ වැරදි නම්. මෙම සාකච්ඡාවෙන් පසු ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළ බවයි. මෙමගින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයනවා. මේ තුළින් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමට මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙනවා. එමෙන්ම කොරෝනා වසංගතයෙන් පසුව පවතින තත්ත්වය තුළ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්‍රයත්නයට සහාය දීමක් වශයෙන් නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ඊයේ තීරණය කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව පසුගිය මාර්තු මාසයේ ලබා දුන් රුපියල් මිලියන 27.5ට අමතරව මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට 100% සහන පොලි අනුපාතයක් යටතේ අරමුදල් ලබා දීමට නියමිතයි. එම අරමුදල් වාණිජ බැංකු විසින් 4% පොලි අනුපාතිකයේ යටතේ ව්‍යාපාරවලට ලබා දෙන අතර ඒ අනුව COVID-19 වසංගතයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් සැපයන මුදල රුපියල් බිලියන 150ක්. මීට අමතරව ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක්ද හඳුන්වා දී තිබෙනවා. මෙම නව ණය යෝජනා පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් ඉදිරි කාලයේ නිකුත් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ඇතුළු පාර්ශව 17ක් අද දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. ඔවුන්ට අද දිනේ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස පසුගිය අඟහරුවාදා කොමිසම විසින් නොතීසි නිකුත් කළා. රාජිත සේනාරත්න පාටලි චම්පික රණවක අර්ජුන රණතුංග අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය අඟහරුවාදා නොතීසි නිකුත් කළා.
ඇවන්ගාඩ් සමාගම අත්අනුමතිකාකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් අලාභ සිද්ධ වූ බවට චෝදනා කරමින් එම සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ගොනු කළ පැමිණිල්ලට අදාළව එම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. පසුගිය අඟහරුවාදා කොමිසම රැස් වූ අවස්ථාවේදී සාක්ෂි දුන් නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කළේ ඇවන්ගාඩ් සමාගමට එරෙහි දේශපාලන දඩයම පිටුපස හිටපු මැති ඇමතිවරුන් සිටින බවටයි. නොතිසි නිකුත් කෙරුණු හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද පෙරවරුවේ කොමිෂන් සභාවට පැමිණියා. කොමිසම අපට දැනුම් දුන්නා නිශ්ශංක සේනාධිපති නැමති පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් මත අපට එහි වගඋත්තරකරුවන් වශ නම් කර තිබෙනවා කියලා. මේ රටේ සිදුවෙච්ච භයානකම ජාතික මංකොල්ලයක් තමයි ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබෙන්න තිබිච්ච අරමුදල් පුද්ගලික සමාගමක් මගින් කොල්ල කෑම. ඒ සම්බන්ධයෙන් නඩු ගණනාවක් පවතිනවා. ඒවත් අධ්‍යයනය කරලා අපි මේකට සක්‍රියව සහභාගී වෙනවා. දැන් එතුමා මේ සේනාධිපති කියා සිටිනවා ඔබතුමා තර්ජනය කරා කියලා. එහෙම මම මේ උසාවියට නෑ. නමුත් ඔහු ඒවා ඔප්පු කරන්න එපා. මේ රට මෙවැනි මාෆියා කල්ලි වලින් මේ රටේ ආරක්ෂක හමුදා විශේෂම නාවික හමුදාව ගලවා ගැනීම සඳහා අපි ඉදිරි කාලයේදී පෙනීනවා. මීට අමතරව හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අල්ලසෝ දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇතුළු පිරිසක්ද අද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. එමෙන්ම අදාළ සිද්ධියේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ කොමිසමට පැමිණියා. වැලිකඩ සහ කොළඹ මැගසින් බන්ධනාගාර තුළ සිදු කළ මෙහෙයුමකදී ජංගම දුරකථන 5ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දනිය මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ කළ එවැනි මෙහෙයුම්වලදී ජංගම දුරකථන ඇතුළු දුරකථන උපාංග රැසක් සොයාගත් බවයි. බන්ධනාගාර තුළ සිට රැඳවියන් දුරකථන උපයෝගී කර ගනිමින් මධ්‍යාවාරම් සහ විවිධ ජාවාරම් මෙහෙවන බවට අනාවරණය වීමත් සමග එම ජාවාරම් කොටුකර ගැනීමේ මෙහෙයුම් පසුගියදා ආරම්භ කළා. ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ පසුගියදා කළ මෙහෙයුමකදී ජංගම දුරකථන සහ දුරකථන උපාංග රැසක් සොයා ගැනීමට හැකි වුණා. මේ අතර බූස්ස බන්ධනාගාරයේද එලෙස සිදු කළ මෙහෙයුම්වලදී ජංගම දුරකථන කිහිපයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වුණා. පසුගියදා කළ එම මෙහෙයුමෙන් පසුව බූස්ස බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට කිසියම් පුද්ගලයෙකු විසින් T56 වර්ගයේ උණ්ඩ 5ක් දමා ගොස් තිබුණා. එහි තිබූ එක උණ්ඩයක අදාළ නිලධාරියාගේ නමද සටහන් කර තිබූ බවයි බන්ධනාගාර නිලධාරියෙකු සඳහන් කළේ. බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ මෙහෙයුම සඳහා අදාළ උසස් නිලධාරියාද සහභාගී වී ඇති අතර ඊට උරණ වූ පාතාල ක්‍රියාකාරිකයෙකු උපදෙස් පරිදි එම උණ්ඩ ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. මේ අතර ඊයේ දිනේද වැලිකඩ සහ කොළඹ මැගසින් බන්ධනාගාර තුළ සිදු කළ මෙහෙයුමකදී ජංගම දුරකථන 5ක් සොයා ගැනීමට හැකි වූ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා. ඉදිරියේදීත් එම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවයි ඔහු සඳහන් කළේ. මේ අතර බූස්ස අඟුණකොළ පැලස කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරවල රඳවා සිටි විශේෂ ගණයේ අපරාධකරුවන් එම බන්ධනාගාර අතර මාරු කර ඇති බවද වාර්තා වනවා. ඒ අදාළ රැඳවියන් බන්ධනාගාර තුළ සිට මජ්ජාවාරම සිදු කරගෙන යන බවට ලැබුණු තොරතුරු මතයි. මේ අතර ඊයේ කටුනායක කුරණ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 6ක් සමග අත්අඩංගුවට ගත සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමි වී තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ අලුයම අදාළ සැකකරු අත්අඩංගුවට ගත් අතර 45 හැවිරිදි ඔහු විදුලි කාර්මිකයෙකු ලෙස කටයුතු කළ අයෙක්. මේ අතර කොළඹ සුරාබදු මෙහෙයුම් ඒකකය පන්නිපිටිය ප්‍රදේශයේදී විදෙස් මත්පැන් බෝතල් 80ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. අදාළ සැකකරු එම මත්පැන් විදෙස් රටක සිට වෙනත් භාණ්ඩ අතර සංගවා මෙරටට ගෙන්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. COVID-19 රෝගීන් 10 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මේ වනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 1915ක්. මෙරටින් මේ වන විට වාර්තා වී ඇති COVID-19 රෝගීන් 1915 දෙනාගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 533 දෙනෙකු පමණයි. රෝගීන් 1371 දෙනෙකුම මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 ආසාදිත බවට සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන්නේ පුද්ගලයන් 55 දෙනෙක් පමණයි. අපි දන්නා මේ වන විට හොඳ තත්ත්වයක පාලනය වෙච්ච අවස්ථාවකයි අපි නිරත වන්නේ. නමුත් දැන් ජනතාව ඒකරාශී වන ස්ථාන අපි දකිනවා.
ආවරණයත් අමතක වෙලා මුව ආවරණයත් ඉවත් වෙලා ඒ සමහරලාට බෙල්ලේ පාර දිගේ කෙල ගසමින් යන අවස්ථා දැන් මේ වගේ සෞඛ්‍ය සනීපාරක්ෂක කටයුතු වලට නිරත වෙන්නේ නැතිව ක්‍රියා කරන එක ඉතාමත්ම අවදානක්. මෙම රෝගයේ ශ්වසන ආසාදනයක් කෙනෙකුගෙන් කෙනෙකුට පහසුවෙන් බෝ වෙන්න පුළුවන් COVID-19 කියන රෝගය. යම්කිසි විදියකින් COVID-19 විස බීජ අපි අතර කාට හරි තිබුණොත් මෙවැනි හැසිරීම් තුලින් වේගයෙන් මේ විස බීජය කෙනෙකුගෙන් කෙනෙකුට යන්න පුළුවන්. අපි මේ මර්ධනය කරගෙන තියෙන තත්ත්වය තා සුළු වේලාවකින් වෙනස් වෙන්න පුළුවන්. වෙනත් රටවල් වල අපි දකිනවා චීනයේත් දැන් මේ වන විට දෙවන වරටත් හිස ඔසවගෙන එන ලක්ෂණ. ඉතින් අපේ රටටත් එවැනි තත්ත්වයක් කරන්න සිදු වේවි අපි අනාරක්ෂිත ලෙස හැසිරුණහොත්. සෞඛ්‍ය සනීපාරක්ෂක කටයුතු නොකළහොත් නැවත වරක් කොවිඩ් හිස ඔසවීමේ අවදානමක් තියෙනවා. ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 රෝගීන් 10 දෙනාගෙන් 6 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. අනෙක් පුද්ගලයන් 9 දෙනා ඉරානයේ සිට දිවයිනට පැමිණි පුද්ගලයන්. මේ අතර ඉන්දියාවේ මුම්බායිහි සිට ඊයේ රාත්‍රියේ ඉන්දියානු ජාතිකයින් 27 දෙනෙක් දිවයිනට පැමිණියා. ඔවුන් මෙරට නෞකා සමාගමක කාර්ය මණ්ඩල සමාජිකයින් පිරිසක්. ඉන්දියාවේ චෙන්නයි සිටද අද අලුයම පුද්ගලයන් 52 දෙනෙකු දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණ සඳහා ජෛව පටල සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 14391 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දින වන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තුල පුද්ගලයන් 4126 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නොමිලේ නිවාඩු පැකේජයක් හඳුන්වා දීමට හෝටල් සමාගම් කිහිපයක් එකඟ වී තිබෙනවා. සුවවිරු ප්‍රණාම ලෙස නම් කර ඇති එම පැකේජය පිළිබඳ ප්‍රකාශය ඊයේ ජනාධිපතිතුමන් වෙත අදාළ සමාගම් විසින් බහර දෙනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඉරාන තානාපතිවරයා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. දෙරට අතර පවතින මිත්‍ර සබඳතා සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා. මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඩේ මහතා සහ අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව ඊයේ පැවැත්වුණා. දෙරට අතර පවතින මිත්‍ර සබඳතා සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකා ඉරාන සබඳතාවයන් ප්‍රවර්ධනය කිරීමට සහ නගා සිටුවීමට උපරිම සහයෝගය ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉරාන තානාපතිවරයාට පවසා තිබෙන්නේ. මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර 1962 වසරේ ගොඩනැගුණු රාජතාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් කරමින් 1975 දී මෙරට ඉරාන තානාපති කාර්යාලයක්ද පිහිටවනු ලැබුවා. එමෙන්ම 1990 දී ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ද විවෘත කරමින් මෙම සබඳතා තව දුරටත් වඩා වර්ධනය කරගනු ලැබුවා. දෙරට අතර ආර්ථික සහයෝගිතාව තව දුරටත් ශක්තිමත් කරගන්නා බවයි මෙම සාකච්ඡාවලදී අග්‍රාමාත්‍යවරයාට ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ තමා අමාත්‍ය ධුරය දරන සමයද අනාවරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. මම එදා ඉඳන්ම මහ බැංකුවේ ඉන්න මූලික පුටුවල ඉන්න අය තමයි මේ රටේ ආර්ථිකය නැත්තර නැති කරන්න කියලා කිව්වාම අපට යම් අය චරිත ඝාතනය කරන්න හැදුවා. හැබැයි මම අගය කරනවා ජනාධිපතිතුමාත් ඊයේ කිව්වේ මහ බැංකුවේ අයට තමාගේ ක්‍රියාව කරන්න බැරි නම් ඉල්ලාස්වීම තමයි වැඩි සුදුසු කියලා. මෙන්න මේ වගේ තමයි අපි කරන්න අවශ්‍ය වන්නේ. අද තියෙන තත්ත්වය අනුව 2015 ඉඳන් 2019ට බැන බැන හිටපු විපක්ෂ ආණ්ඩුවට ඇවිල්ලා ඒ අය අද මොනවද වෙලා තියෙන්නේ? තියෙන දේත් නැති වෙලා තමයි තිබෙන්නේ. මුතුමාගේ මහ බැංකුව ගැන කතා කරා දැන් ඔබේ නමයි මහ බැංකුවේ නමයි එක වගේ එකක් වගේ තමයි. මොකෝ මේ මහ බැංකුව මගේ යටද තිබ්බේ. මම මුදල් අමාත්‍යාංශික අරක්කු නැති තැබෑරුමක් දීුවා වගේ තමයි. නමුත් අපිට පුළුවන් වුණා ඒකේ ජයග්‍රහණය කරලා පෙන්නන්න. ඔබතුමාලා එහෙම කිව්වට මහ බැංකුව අපේ යටතේ නෙමෙයි තිබ්බේ. වාණිජ්‍ය බැංකුව තිබ්බේ කබීර් හෂීම් යටතේ. ඒකේ නියෝජ්‍ය ඇමති මහ බැංකුව තිබ්බම තිබ්බේ හර්ෂ සිල්වා යටතේ. ඔබතුමාලා ඒ ගැන කතා කරනවද? කිසිසේත්ම නැහැ. එහෙනම් මොකටද අපි මේක අපේ බෙල්ල දාන්නේ? දැන් අපි නම් කරේ නැත්තම් මේක අපි ඡන්ද කාලේ කරන අසාධාරණ ලෙස සලකන්නේ. දැන් සමුදු ජනබලවේගයේ කියනවා 199ක් පාර්ශ්වයක් ඉවසමු ඉන්නවා කියලා. මං හිතන්නේ 1.11 කියලා හිතන දේශපාලකයෝ තමයි මේ වගේ තැන්වල ඉන්නේ. ආණ්ඩුවේ වැඩපිළිවෙල යටතේ රටේ ආර්ථිකය කඩා වැටී ඇතැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මිත්‍රවරුනි ලෝකයේ තෙල් මිල පහළ බහිනකොට ඒ විදිහටම තෙල් මිල තියාගෙන යන ආණ්ඩුවක් අද අපේ රටේ දෙවෙන්නේ. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි රටක් පාලනය කරනකොට අයියක් තියෙන්නට ඕන. ආණ්ඩුව නියෝගයක් දුන්නහම ඒ නියෝග මහ පොළවේ ක්‍රියාත්මක වෙන්නට ඕන. කෝ මිල පාලනයට දුන්නු නියෝග සැමන් වලට පරිප්පු වලට මොකක්ද වෙලා තියෙන්නේ? සමස්ත ආහාර මිල ඉහළ ගිහිල්ලා මේ රටේ හැම පවුලක්ම වටින්නේ රුපියල් 5000යි. 5000 තමයි 탁සේරුව. මම තමුන්නාසයට කියනවා 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට ජීවත් වෙන්න අඩුම ගානේ 20000ක්වත් දෙන්නට ඕන. මම ඉඳුරාම පොරොන්දු වෙනවා. එළඹෙන මැතිවරණයේදී සමගි ජන බලවේගය අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනකොට අපි හැම පවුලකටම අපි රුපියල් 20000 ආධාරය අනිවාර්යෙන්ම ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි අනිවාර්යෙන්ම සිරිකොත වගකීමක් බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපේ ගමනේ කොටන් නදි නැත්තොන්ටයි අපි පෙරහැරේ ඉදිරියෙන්ම යන්නට දෙන්නේ. ඒ නිසා අදින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අපේ කොටන් ටිකම අදින්නට ගමන දැම්මම ආරම්භ කරන්නයි කියලා මම යෝජනා කරනවා. සමගි ජනබලවේගයට කිසි දිනක ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. අපි තාම සාර්ථකව මේ මැතිවරණ ව්‍යාපාරය අපි කරාගෙන යනවා. ඒ වගේම විපක්ෂය කියනවා 114ක් ගන්න බෑ කියලා. අපි 114 නෙමෙයි. තුනෙන් දෙකටත් වැඩිය මන්ත්‍රී සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා 19 වෙනි සංශෝධනය වෙනස් කරලා අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රට වේගයෙන් සංවර්ධනය කරන්න පුළුවන් ආකාරයට පසුබිම සකස් වෙනවායි කියන එක තමයි පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා කටෙන් බතලකොළ හිටවන්න නම් හරිම දක්ෂයා. එතුමා හිටියා අවුරුදු 5ක් නියෝජ්‍ය නායකයා හැටියට වගකිය යුතු අමාත්‍යාංශ ලැබුණා. නමුත් එතුමාට ඌව කරා ගන්න බැරි වුණා. එතුමාගේ අවුරුදු 5 කාලේ කරා ගන්න බැරි දේවල් දැන් අපිට යෝජනා කරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා නාම යෝජනා දුන්න අපේක්ෂකයෝ ටික ඡන්ද ඉවරනකන් තියාගත්තොත් එතුමාට ලොකු දෙයක්. කුම බල කණුව මංගල සමරියවර අයින් වුණා. ඒකම තව අපේක්ෂකයෝ අයින් වෙනවා. ඉතින් ආණ්ඩු පිහිටවන්නේ කොහොමද? ආණ්ඩු පිහිටවන්න නෙමෙයි අපි හිටවගත්ත පක්ෂේවත් තියාගත්තොත් ලොකු දෙයක්. මේ ආත්මෙට නම් එතුමාට හම්බෙන්නේ නැහැ. ආණ්ඩු පිහිටවන්න නම් එතුමා මේ යන හැටියට සහ එතුමාගේ වැඩ පිළිවෙල දිහා බලපුවාම. Sri Lanka's choice. General Elections 2020. දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම නඩුව අද කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව විත්තිකාරිය හට ජූලි මාස 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද දිනම සිතාසි නිකුත් කරනු ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී මහත්මිය නියෝග කළා. දෙමටකොට ප්‍රදේශවේදී තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබුවා. එහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇගේ නීතිඥවරුන් අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී මහත්මිය නියෝග කළේ විත්තිකාරියට වහාම අද දිනේදී සිතාසි නිකුත් කරන ලෙසයි. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී මහත්මිය මෙම නඩුව ජූලි 10 වෙනිදා යලි කැඳවන ලෙස නියෝග කළා. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි අවධානය. ඔව්. පොදු ප්‍රවාහන සේවා බස් රථවල සිදු කෙරෙන වැරදි නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් රථවාහන පොලිසිය මගින් ආරම්භ කර තිබෙනවා. මේ ඒ පිළිබඳව තොරතුරු. ළඟ මහා පෞද්ගලික පොදු ප්‍රවාහන සේවා බස් රථවල රියදුරු කොන්දොස්තර ඇතුළු මගින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් නිරීක්ෂණයට රථවාහන පොලිසිය ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ කොළඹ සිට පිළියන්දල බලාධාවනයේ වූ බස් රථයක් නිරීක්ෂණයට ලක් කෙරුණා. සිවිල් ඇඳුමින් සැරසුණු රථවාහන මූලස්ථානයේ පොලිස් නිලධාරියෙක් එම බස් රථයේ ගමන් කරන අතර බස් රථයේදී දක්නට ලැබුණු වැරදි සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයට අයත් පොලිසියේ සහාය ඇතිව බස් රථයේ ගමන් කරන අය දැනුවත් කළේ මෙලෙසින්. මෙතුමා මාර්ගයේ නැත නවත්තලා තමයි මේ බස් රථය නගගත්තේ. ඒ වගේ මගින් බසට නැගීමේදී සහ බැඳීමේදී සමහර විට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මෙතුමා මුළු ආවරණය ඉවත් කොට බුලත් ටිකක් කෑවා. කෙළගහුවේ මාර්ගයේ. මෙතුමා කෙළ ගැසීමේදී මේ ජනේලේ බුලත් කෙළ දිකට වැදුනා. මේ බස් රථයේ යන මගීන් සහ පාරේ ගමන් කරන මගීන් ගැන කිසිම සැලකීමක් දැක්වේ නැහැ මෙතුමා. කොන්දොස්තර මහත්මයා මේ වැරද්දම කරනවා. කට සෝදා පාප විලසින කෙළ ගැහුවා.
ජංගම දුරකථනයෙන් අමතමින් තමයි මෙතුමා මගීන් ලබා ගත්තේ. ඒ කියන්නේ අවදාන තිබ්බ ජංගම දුරකථනයේ රදින මගීන් ගැන කිසිම සැලකිල්ලකට ලක් වෙන්නේ නැහැ. පිළිගන්නවද ගෙරිච්ච කතා කරන්න දෙයක් නැහැ. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමණු විජේරත්න මහතා නුගේගොඩ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන ගැටලු ගැන අදහස් පළ කළා. ඇමතිතුමා මම්මතකින් අද සුභෝභෝගී බස් රථ සේවාව අතර අරගෙන දකුණු අතින් සාමාන්‍ය සේවාව අතර අරගෙන ඒ සේවාවල් දෙකක් තියෙනවා. ඒතකොට මේ සේවාවල් දෙකටම එකම ගාස්තුවයි දැන් තීරණය වෙලා තියෙන්නේ. ඇමතිතුමා තීරණය කරන්න ඕන බහුතරයේද අපි රකින්න ඕන සුළුතරයේද රකින්න ඕන කියලා. මේ අතර ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තර මුල්ලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම ගැටලු සම්බන්ධයෙන් අදහස් පළ කළා. බස් ගාස්තු වැඩි කරන්න අපි මේ වෙලාවේ කිසිදු ආකාරයක ඉඩක් දෙන්නේ නැහැ. කවුරු හරි එහෙම අත්නෝමතික විදියට බස් ගාස්තු වැඩි කරොත් අපි වහාම මේ බස් රථවල බලපත්‍රය කැන්සල් කරලා අලුතෙන් ලබා දෙනවා. ඕන තරම් කට්ටියන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවත්තන්න මම දැනටමත් අවශ්‍ය මූලික කටයුතු කරගෙන යනවා. මොකද මේ නිකන් කර්ටන් ටිකක් දාගෙන කහමාරක් ගාස්තු වැය කිරීම අසාධාරණයි. යලිත් කෙටි විරාමයක්. යලිත් දේශීය පුවතක් වෙතටයි මේ අවධානය. පුරාවිද්‍යා වටිනාකම් රැසක් ඇති තවත් ඓතිහාසික ස්ථානයකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ රැකවරණය නොලැබෙන පුවතක් රත්නපුර දිස්ත්‍රික්කෙන් වාර්තා වනවා. වසර 48,000කට පෙර මෙරට මානව ඉතිහාසයක් තිබූ බවට සාක්ෂි මතුවන පසුබිමක තවත් ඓතිහාසික ස්ථානයක් මැණික් හා නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුවීම ඛේදවාචකයක් බවයි ජනතාව පවසන්නේ. වසර 48,000කට පෙර ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වූ බව අප පසුගියදා ඔබට වාර්තා කළා. අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුනු ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශ්‍රී ලංකාවෙන් හමුවීමේ පුවත ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කර තිබුණා. වසර 48,000කට පෙර මෙරට මානව ඉතිහාසයක් තිබූ බවට සාක්ෂි මතුවන පසුබිමක ආදි මානවයා සිටි බවට විශ්වාසය පළ කෙරෙන එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ රැකවරණය නොලැබෙන ස්ථානයක් ගැන අපට වාර්තා වුණා. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඓතිහාසික ලෙනක් වන බෙලිගල් ලෙනයි. අලංකාර දියඇලි දෙකක මනරම් දර්ශනයකින් හෙබි මෙම ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාම පුවරුවට පමණක් සීමා වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ශිරාන් දැරණියගල මහතාද මෙම ලෙන ගවේෂණයට ලක්කර ඇති අතර එහිදීද පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් අනාවරණය වූ බවයි ගම්වාසීන් පවසන්නේ. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ රැකවරණය නොලබන මෙම ඓතිහාසික ලෙන මේ වන විට මැණික් හා නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී ඇතැයි ගම්වාසීන් චෝදනා කරනවා. අඩි 5ක් විතර යට මේ කැණීම් කරලා තියෙනවා අපි ඉස්කෝලේ යන කාලේ. පාසල් දරුවෝ හැටියට. එදත් අදත් මේ දක්වාම අපිට දකින්න හම්බෙන්නේ මේකේ අලුයි, වැලි, වළංකටු සහ බෙලිකටු. මේවා ඇරනකොට වෙන කිසිම දෙයක් නැහැ. ලොකු සාමාන්‍ය ගල් කෑලි තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පහුගිය කාලේ සංරක්ෂණය කරලා තියෙනවා. නමුත් මීට කිලෝමීටර් 2.5ක් දුර තමයි මේකේ බෝඩ් එක ගාලා තියෙන්නේ. නමුත් බෝඩ් එකට පමණයි සීමා වෙලා තියෙන්නේ. රජයේ සියලු බලධාරීන් ඉන්නවා. මේ පිළිබඳ කිසිම වගකීමක් නැහැ. පුනාගත පරපුර වෙනුවෙන් ගමේ පුරා වස්තු හැටියට මේව සලකනවා. අපි කියන්නේ විශේෂයෙන්ම මාධ්‍ය හැටියට ඔබතුමාලා ආපේක පින් දෙන්න ඕනි කියනවා. මොකද අපේ හැංගිච්ච දේවල් රටට දෙන්නට ඕන. ඒ දීමේ වගකීම අද ඔබතුමාලා ගත්ත එකට පළවෙනියම මම ස්තුතිවන්ත වෙනවා. මැණික් ජාවාරම්කාරයෝ විසින් මේ ගල්ගේ දැන් වලවල් කපලා සිදුරු කරලා දැන් තිබෙනවා. නමුත් දැන් ඉදිරියට මේට වඩා මේක මිනිස්සු විසින් විනාශ කරනවා. බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කළා මේ දේ නතර කරලා විශේෂ ආරක්ෂාවක් හරි අපිට දාලා ඒවා සංරක්ෂණය කළ දෙන්න කියන පණිවිඩයත් මම මේ අවස්ථාවේ කියනවා. තවත් දේශීය පොතක් පිළිබඳවයි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් තනතුරට ජීවන් තොණ්ඩමන් මහතාව පත් කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. පාපන්දු ලීග් තරඟ අතර ප්‍රධානතම තරඟාවලියක් වන ප්‍රීමියර් ලීග් තරඟාවලිය අද යලි ආරම්භ වෙනවා. ඒ සමගින් ලයිව් ඇට්වෙල් අදට අවසන්. මම මංජුල වීරසිංහ. මම වින්ද්‍යා මාරඹගේ. සුබ දවසක්.